ආයුබෝවන්. අද 2022 ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා. ඊයේ දේශපාලන අර්ථයෙන් ඉතාමත්ම අවාසනාවන්ත දවසක්. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ මාරාන්තික කළුම කළු දවසක්. මේ වෙනකොට පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු ප්‍රවේශය දක්වා කතානායක නිල නිවස අසල ඊයේ ඇතිවුණු ගැටුම් වලින් තුවාල වෙච්ච 84 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. මොකද්ද? පැතුම් කරනර් කියන හාදයා. ඔව්. හරි. අර පැතුම් කරනර් කියන හාදයා බැකෝ යන්ත්‍රයක් වගේ මොකක් දෙකක් අරගෙන ගියාලු පාර්ලිමේන්තුව කුඩුපට්ටම් කරන්න. මොක්කුද ඔයි මේ අපි වැටිච්ච තැන. ඉතාමත්ම බිහිසුණු මොහොතක් තවමත් මේක වෙන්නේ. කිසිවක් අවසාන වෙලා නැහැ. මුන් ඔක්කොම එකතු වෙලා විධායක ජනාධිපති ධූරයට කෙලලා රාජ්‍යයට කෙලින්න හදන්නේ. හරිනේ. පැතුම් කරනර් කියන්නේ තවත් එක උන්මත්තක ඒජන්තවරයෙක්. හදිසියේ කඩාපාත් වෙච්ච. මොනවද දිනාගත්තේ? මොකුත් නැහැ. ඔය තුවාල වෙච්ච අති බහුතරයක් 84න් අති බහුතරයක් සමහර විට 84ම ගම් මට්ටමේ බිම් මට්ටමේ සාමාන්‍ය පොදු ජනතාවගේ අහිංසක අසරණ පවුල්වල සමහර විට බොක්ක හොඳ එව්වෝ. ඇඟෙන් මොකක් හරි කරන්න කල්පනා කරපු එව්වෝ. ඒ අතරතුර මැරයෝ ඉන්නත් පුළුවන්. තරව් කාර්යෝ ඉන්නත් පුළුවන්. කොහොම නමුත් දිනාගත්ත කිසිවක් නැත. ඊයේ අද දිගටම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කවුද? ජයග්‍රහණය කාගේද? චීනයේ, ඇමරිකාවේ, ඉන්දියාවේ. China One Belt One Road, Indo-Pacific රටවල් තුනක එකම ක්‍රියාන්විතයක්. වියරු තරුවේ කතාවේ තවත් එක ජයග්‍රාහී ඡේදයක්. ඊයේ දවස් ජූලි 13 වැනිදා 2022 රාජ්‍ය බිඳලා ඒ සඳහා විධායක ජනාධිපති ධූරය ගලවලා කෙලවලා ඒ සඳහා සිංහල බෞද්ධ සිංහල ඡන්ද මහා පදනමට කෙලලම දාලා ඉඩම් ටික කොල්ලකන් හදන්නේ. වියරුතරුවේ කතාව අපි එක දිගටම කතා කරනවා. ඕමල්පේ සෝබිත හිමි පාට්ටලි චම්පික රණ වගේ කන්න පිට ගැහුවාම හැදෙන ත්‍රස්තවාදී හිමි නම ප්‍රසිද්ධිය කිව්වන්නේ ජූලි 9 වෙනිදා කිව්වේ. මොකද්ද කිව්වේ? අද ඉඳලා සිංහල බෞද්ධ ජනබලය ඉවරයි. ඔන්න සෝබිත හිමිගේ මාදුළුවාවේ සෝබිත හිමි නෙවෙයි ඕමල්පේ සෝබිත හිමිගේ ත්‍රස්තවාදී නිල ප්‍රකාශය. ඒ අනුව කතාව ඊටාම පැහැදිලි සරලයි. සජබ ජවිපේ මාලිමා අන්තරේ පෙරටු පාටලි ඕමල්පේ හිමි 43 NGO කළු බලල්ලු දෙමළ මුස්ලිම් කල්ලි පාතාලය මැරයෝ පාවිච්චි කරලා මිරිහානෙන් පටන් ගත්ත අරගලය. ඔබ කැමති එහෙම කියන මටනේ. නිදහස් සංවාද වැඩබිමේ හැටියට එය ජංගී අරගලයක්. චින්තන ධර්මදාස ජංගීය ගලවල ලෝකයාටම පෙන්වුවා මේ අරගලයක් නොව ජංගී අරගලයක් කියලා. ඒ අනුව තමයි අපි මේ ජංගී අරගලයක් කියලා හඳුන්වන්නේ. දැන් ඔබ බලනවා ඇති කෝ නිදහස් සංවාද වැඩබිමේ අර ජනප්‍රිය ජංගීය කියලා. ඒ ජංගීය සහ කැපිටල් මහරජාගේ කොහොල නිවුස් ෆස්ට් කුස්සියේ විලාපයට අදාළ භාණ්ඩය මතකනේ. දැන් නිදහස් සංවාද වැඩබිමෙන් අයින් කරලා තියෙන්නේ ඒවා පාවිච්චි කරලා බිම් මට්ටමේ අහිංසක අසරණ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටන්න පුළුවන් නිසා. කොහොමද? අන්න උඹලගේ අරගලයට අරු ජංගි අරගලය කියලා කියනවා. ඒ වගේ පෝස්ට් එහා මෙහා වෙන්න ගත්තා. නිකන් මටත් මර තර්ජන වගේව එන්න ගත්තා. ඒ නිසා අපි කල්පනා කෙරුවා මොකටද අහිංසක
ගම්මට්ටමේ බිම්මට්ටමේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටන්නේ උන්ට අරගලේ කියලා හිතාගෙන ඉන්න දීලා ඒ අරගලේ කුමක් දැයි කියලා වෙන විදිහකට කියලා දානවා කියලා. දැන් ඉන්නේ හැම එකම පිස්සු වැටිලා. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ අනුව අපි පරිස්සමෙන් එළිවෙන ජාමේ ඒ කියන්නේ ඊයේ ගෝඨා බැසිල් රටින් පනින්න හදන කටුනායක ආරංචියක් පැතිරෙනවා. කතාව පටන් ගන්නෙ එතනින්. සමාජ මාධ්‍ය තුල ලැබු ගින්නක් වගේ කතාව පතුරවලා වරෙව් කටුනායකට වරෙව් වගේ කතාත් යනවා. හැබැයි එහෙම කවුරුවත් කටුනායකට ගියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය අතේ තියාගෙන ගුවන් හමුදාව කියන හැටියට ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යනවා. මාලදිවයිනේ ඒ වෙනකොට ශ්‍රී ලාංකිකයන් සහ මාලදිවයිනේ එව්වෝ ගෝඨා මාලදිවයිනෙන් පිටුහල් කරනු කියලා උද්ඝෝෂණයට ලකලැස්තිලා ඉන්නේ. මාර ස්ක්‍රිප්ට් එකක් ඕයි. ගෝඨා ඇමරිකාවෙන් වීසා ඉල්ලුවාය දුන්නේ නැත. එහෙමත් ආරංචියක් යනවා. දැන් අරගලකාරයන්ට හෙවත් ජංගි අරගලකාරයන්ට පව් අසරණයන්ට හිතෙනවා අපි දුන්න ගෝඨට ගෝඨ ගියේ ජංගි නැතුව කියලා වගේ හැඟීමක් ඇති වෙනවා. හැබැයි කවුරුත් කල්පනා කරුවේ නෑ ගෝඨා මොකෝ කතානායකට දුරකථනයෙන් කතා කරලා හුරතල් වෙලා ෂේප් එකේ ගියේ ඉල්ලාස්වීම ලබා නොදී කියලා. එව්වා හිතන්න වෙලාවක් නෑ. අපේ කට්ටිය ආතල් ගන්නවා. අපේ මාධ්‍ය කැලේ කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් උපරිම මට්ටමින් ගේම් එක ප්ලේ කරනවන්නේ ඊට සමාන්තරව මෙන්න යකඩෝ ඊයේ වෙනකොට වියොන් ඉන්දියාවේ තරවුකාර ඉන්ඩු පැසිෆික් ඒජන්ට් මීඩියා ඒජන්ට් BBC CNN අල් ජසීරා සමාජ මාධ්‍ය සංවිධාන එක දිගටම ගෝඨා රටින් එළෙව්වා කියලා වගේ ප්‍රවෘත්ති නිෂ්පාදනය කරනවා. මාර වැඩක්. ගෝඨාව එළවලා අරගලකාරයෝ. පව්. රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරේ වැඩ බහර ගන්න හදන්නේ. දිවුරුම් දෙන්න කලින් වරව් යමව් කියලා කට්ටිය කොළඹ ජනප්‍රිය මල්පාරේ අගමැති කාර්යාලයට කඩාපනින්න ලෑස්ති වෙනවා. පොලිසිය කැරලි මර්දන ඒකකයේ විශේෂ කාර්ය බලකාය පොඩි සෙල්ලමක් දෙකක් දාලා වැඩේට ඉඩ දෙනවා. කට්ටිය අග්‍රාමාත්‍ය කාර්යාලයට කඩා පැනලා හූ කියලා විසිල් ගහලා පල්ටි ගහලා ඔළුවෙන් හිටගෙන සෙල්ෆි අරගෙන වීඩියෝ කරගෙන එක දිගටම රිලා නැටුම් නටනවා. ගෝඨා ගියා රනිලුත් ඵල එහෙම වුන් කෑ ගහන. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ධුරේ වැඩ බහර අරගෙන ඒ ඇස්සේ දහවල් 12 සිට අද උදේ 5 දක්වා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා පොලිසියට ත්‍රිවිධ හමුදාවට රටේ ආරක්ෂාව පවරන විශේෂ කමිටුවක් හැටියට නම් කරනවා. කමිටුවේ ප්‍රධානියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හිටපු හමුදාපති ඊයේ පවත්වන විශේෂ පක්ෂ නායක රැස්වීමට වැඩ බලන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ සහභාගී වුණාද? ඒ වෙනුවට මේ විශේෂ ආරක්ෂක කමිටුව තමයි යවන්නේ. කොහොමද වැඩ? මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්න වැඩ ටික වැඩ බලන ජනාධිපතිවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කරන්න පුළුවන්ද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස් නොවි රනිල් වික්‍රමසිංහට ඔපචුනිටි එක දෙන්නේ. ඒකට තමයි කොල්ලනේ කෙල්ලනේ. කොහොමද ප්ලේ එක? ගෝඨා රනිල් ඇක්ට් එක. ඇමරිකානු තානාපතිවරිය ජූලි චූන් එහෙම hina වෙනවා ඇති. ඇමරිකානු ක්‍රමයට මේ ගමේ ක්‍රමේනේ. ඒ විදියට ඇමරිකානු ක්‍රමයට hina වෙනවා ඇති. රනිල් වික්‍රමසිංහ යන්නේ නැහැ. කොහාටද? විශේෂ පක්ෂ නායක රැස්වීමට.
හමුදාව තමයි ඔහුව නියෝජනය කරන්නේ. භයානක සංඥාවක්. පොලිසිය පෙරටු කරගත්ත හමුදාව. ශවේන්ද්‍ර සිල්වා මතකනේ අපි එක දිගටම මිලිටරි පාලනයක් පිළිබඳ ඒ කියන්නේ චීනයට ඇමරිකාවට ඉන්දියාවට නතු වෙන උප පාලන එක ගැනත් පුරෝකථනය කරලා තියෙනවා. මේ සියල්ල මැද්ද එකින් එක ගණන් බලන්න. ඔය ඇස්සේ ජාතික රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී වට කරගෙන එක අරගල සෙට් එකක් කෑ ගහනවා. අරගල පොරක් රවුල වවපු ටිකක් අමුතු කොණ්ඩයක් එහෙම තියෙන සරමක් ඇඳලා මෑන් හොඳට ඇඳගෙන හිටියා. නිකන් පාටි එකකට කානිවල් එකකට යනවා වගේ මෑන් සජීව රූපවාහිනී තිරේ මත පෙනී හිටිනවා. මොනවද කියන්නේ? මෙතෙන් සිට මන්දිරවල ප්‍රවෘත්ති විකාශය කරන්න බෑ. මෙතෙන් සිට විකාශය වෙන්නේ අරගලේ ප්‍රවෘත්ති තේරුණාද? එහෙම අහනවා. එතකොට නිවේදකයා නිකන් මෙහෙම ලැජ්ජාවෙන් කොහොම ඉන්න අපහසුතාවයටපත් වෙලා. එය සමාජ මාධ්‍ය තුලත් ලැබුගින්නක් වගේ පැතිරුණා. ලැබුගින්නක් වගේ කිව්වට නිකන් හුලඟක් වගේ. මද සුලඟක් වගේ. වැඩේ සෙට් කරන්නේ නැත්තේ සුද්ධර්මන් රදලියගොඩ. සුද්ධර්මන් රදලියගොඩ තමයි ජාතික රූපවාහිනිය බහාරව ඉන්න රාජපක්ෂ තරවුකරුවා. කතාවේ හැටියට දැන් එක එකා කියනවා කසු කුසු ගහලා. මොකද? අන්න හරි. ඒ ආපු පොර නාමල් රාජපක්ෂගේ එකෙක්ලු. ඒ කියන්නේ සුධර්මන් රදලියගොඩයි නාමල් රාජපක්ෂ එකට එකතු වෙලා අරගලකාරයෙක්ව නිර්මාණය කරලා සජීව තිරේ මත මෙතන සිට අරගල ප්‍රවෘත්ති පමණයි කියලා දාලා. එතකොට කවුද යකෝ අර ගේට්ටු ගාව කෑ ගහපු යව්ව. ඔබ කල්පනා කරන්නකෝ ඇන්දිල්ලේ තරම සුධර්මන් රදලියගොඩ අරගලකාරයෝ සේරම හක්කේ තියලා සෙමාරි. මෑන් මාර දක්ෂයා. මට මිනිහා මුණ ගැහෙන්නේ ලක්හඬ ගුවන් විදුලියේදී. ඒ දවස. මිනිහාගේ තරම කතා කරන්න වෙනම වැඩසටහනක් කරන්න ඕන. සුද්ධර්මන් රදලියගොඩ. අන්තිමට නිකන් ගමේ උන්ට හිතුණා අපේ අහිංසක සහෝදර සහෝදරියන්ට අන්න අරගලකාරයෝ අල්ලගත්තා ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය. දැක්කනේ? ආයෙ සෙල්ලම් බෑ. රටේ නීතිය අපේ නීතිය. කුමාර ගුණරත්නම් කියන කතා රව් පිළිරව් දෙන්න පටන් ගත්තා ගමේ කන්වල. රට ගිනි තියෙන අරගල කළු මෙහෙයුමට සම්පූර්ණ නීති ආවරණය ලබා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය රනිල් වික්‍රමසිංහ ගෝඨත් එක කරන ඇක්ට් එකත් එක්ක යූටර්න් එකක් ගැහුවා ඒ ඇස්සේ. ඔබ කල්පනා කරලා බලන්න. යූටර්න් එකක්ම ගැහුවා. ගෝඨා රටින් පැනලා රනිල්ට රට බහර දෙන්න සැලසුම් කරන අතරතුර ඒ කියන්නේ පහුගිය ජූලි 12 වැනිදා පෙරේදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. ශීර්ෂ පාඨය කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ආධිපත්‍ය පිළිපැදීමේ අවශ්‍යතාව. නීති ආධිපත්‍යයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවයට ගරු කරන්න. ආරක්ෂා කරන්න. ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝපණය කරන ලද ප්‍රකාශනයන් පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයෙන් සිටින්නෙමු. මේ කවුරු ගැනද කියන්නේ? කුමාර ගුණරත්නම් ගැන. කුමාර ගුණරත්නම් කියන දැන් රටේ නීතිය අරගලේ නීතිය දැනගනියව. ශ්‍රී ලංකා නීතිඥ සංගමය හොඳටම බය වෙනවා, කලබල වෙනවා. පස්ස රත් වෙනවා. මොකක්ද යකෝ මේ උනේ? මෑන්ලා කල්පනා කරනවා. රෑ නින්දිනුත් කුමාර ගුණරත්නම්ගේ බිහිසුණු මූණ මතක් වෙනවා. කුමාර ගුණරත්නම් රවුල කපලා සිවුරක් අඳලා ගත්තනම් ඕමල්පේ සෝබිත හිමි වගේම තමයි. බලන්න මුහුද සංසන්දනය කරලා දෙන්නගෙම මැර මුහුණු ත්‍රස්තවාදයේ පිරි ඉතිරි යන දරුණු මුහුණු. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගැස්සුණා. නින්දෙන් ඇහැරුණා. මර නින්දෙන් ඇහැරුණා. ඇහැරුනේ නෑ බට් ඒ වගේ දෙයක් සිද්ධ වුණා. ඇක්ට් එක මේ ඩ්‍රාෆ්ට් එකට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ස්ක්‍රිප්ට් එකට අනුව. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යලි බලධාරීන්ට බාර දෙන්න. ඒවායේ පුරා විද්‍යාත්මක වටිනාකම පාරිශුද්ධත්වය කෙලසන්න එපා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන්ට හෙවත් ජංගී අරගලකරුවන්ට අවධාරණය කරනවා. මේ 12 වෙනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ලේකම් ඉසුරු බාල පටපැණිගේ අත්සන් කරනවා. කොටුව ආක්‍රමණය කරන්න මේ ඈයෝ කල්තියා ලකලෑස්ති වෙනකොට සමාජ මාධ්‍ය තුල කොළඹට වරෙව් කියනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ කාගේ පැත්තේද හිටියේ? ඒ පැත්තේ. අරගලයේ පැත්තේ හිටියේ. පොලිසිය ගිහිල්ලා බොරුවට හරි අධිකරණයට කරුණු පැහැදිලි කරලා කිව්වා වර එක කුරුඳුවත්ත පොලිසිය වර එක කොටුව පොලිසිය අපි ගැන එක දිගටම කතා කරුවා. මේ කලාපවලට මේ කලාපවලට මේ පාරවල් වලට ඇතුළු වෙන්න අරගලකරුවන්ට ඉඩ දෙන්න එපා. රටේ ආර්ථිකේ බිහිසුණු විදිහට කඩා වැටෙන්න පුළුවන්. මිනුසුරු තුමනි කියලා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඉඩ දුන්නද නැහැ. තහනම් නියෝග නිකුත් කෙරුවේ නැහැ. ඇයි ඒ? ශ්‍රී ලංකා නීතිඥ සංගමේ අපි දැන් මේ කතා කරන සාලිය පීරිස් ගිහිල්ලා කිව්වා විනුසුරු තුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නියෝග දෙන්න එපා. අරගල කරන්න දෙන්න. අරගල කිරීම ව්‍යවස්ථාවේ අයිතියක්. එහෙම කියලා කොළඹ ගිනි තියන සලස්සවල දැන් යූටර්න් එකක් ගහනවා. වෙන කතන්දරේ. එකම ඇක්ට් එකක්, එකම ස්ක්‍රිප්ට් එකක්. පෙරටුගාමි නීතිඥවරයා වගේ පෙනී හිටින නීතිඥවරයා නුවන් බෝපගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නිකන් වහෙන් ඔරෝ විදිහට වටෙන් පොඩි කොචොක් පාරක් දානවා. බරබරේ දානවා. මෑන් කියනවා රනිල්ට ඇති ප්‍රේමය මේ මොහොතේ ප්‍රකාශ වන්නේ නීති ආධිපත්‍යයට ජනාධිපති මන්දිරයට ඇති ප්‍රේමය ස්වරූපේනි. කලාත්මක විදිහට මෑන් කියලා දානවා. කෙලින් කියන බයයිනේ. මෑන්ට හැරෙන්නවත් බෑ. සාලි පීරිස්ලා එක්ක. නුවන් බෝපගේ කවුද? සාලි පීරිස් කවුද? ඒ නිසා නිකන් කොචොක් පාරක් දානවා කට්ටියගේ හිත හැදෙන්න. රටේ අලුත්ම නීතිය අරගලයයි. කුමාර් ගුණරත්නම් ජූලි 11 වෙනිදා ඊට කලින් දවසේ දිවයිනට ප්‍රකාශ කොට තිබේ. රටේ නීතිය අරගලේ නීතිය, කැලෑ නීතිය. ගාලු මොදොර වේදිකාවේ වේගවත් කතාවක් කරමින් සිටි. අරගලයට ජය වගේ වේගවත් කතාවක් කරමින් සිටි වෘත්ති සමිති නායකයා ජවිපේ වෘත්ති සමිති තරවුකරුව වසන්ත සමරසිංහට කට්ටියක් වට කරගෙන නෙළුවා. කතා කරද්දි මයික්‍රොෆෝන් ඇල්ලුවා. කතාව නවත්තපන් කිව්වා. දේශපාලනිකව දෛවෝපගත සිද්ධියක්. වසන්ත සමරසිංහ කවදාවත් හිතුවේ නෑ මෙහෙම සිද්ධියක් වෙයි කියලා. එතන වසන්ත සමරසිංහව ආවරණය කරලා අරගෙන යන ජවිපේ සොඳුරු සගේ කියනවා කෑ කියලා කියනවා. ඒ ෆොටෝ එක කට අරගෙන ඉන්නවා දාලත් තිනහම. ඒ කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න කැලෑ නීතියේ ප්‍රමාණය. අරගලේ මැද ගුටි කියලා ගන්නවා. බල කේන්ද්‍ර කීයක්ද? අපි එක දිගටම කතා කරනවානේ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය. දැන් එකම බල පොරේක නීතිය සහ කැලෑ නීතිය අතර ගැටුමක් ජයග්‍රහණය කරන්නේ කැලෑ නීතිය නම් අපි ඉවරයි. ඒ නිසා නීති ආධිපත්‍යය පිහිටුවන්න කියලා සාලිය පීරිස් බය වෙලා පස්සරත් වෙලා කියනවා. ඔහුට ලැබෙන අනත්යයි ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට්ස් ලාගේ. මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් නිර්මාතෘ වොෂින්ටන් කොළුව ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරවුකරුවා කුමාර් ගුණරත්නම්ට ඉඩ දෙනවද? කුමාර් ගුණරත්නම්ම අකුණු ගහනකොට නාරස්සනයක් හැටියට පාවිච්චි කරන්න ගනි. දොරට අඩ තියන්න ගනි. වාහනයක් තල්විල යනකොට අර යට අඩ තියන්නේ අන්න ඒවට පාවිච්චි කරයි. ඒ හැරෙන්නට වෙන කිසිදු ආකාරයක වැඩකට පාවිච්චි කරන්න බැරි අමුතු සතෙක් කියලා දන්න නිසා හේතුව මෑනුත් සතෙක්නේ. ඒ අනුව අනිවාර්යයෙන්ම මිලින්ද මොරගොඩ ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව think tanks වලින් කියනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට
වැඩේ ලෙඩේ වෙන්න යන්නේ මොකක් හරි කරපල්ලා මෙහෙම ගියොත් අපටත් කියලා වෙනවා අන්න ඒ වගේ. ඒ සංඥාව අනුව තමයි වැඩේ කරන්නේ. ඔය කැලෑ නීතිය රජ කරවන්න සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙන්න. ධෛර්ය ලබා දෙන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ තමයි හොද්දටම කලබල වෙන්නේ. හොද්දටම කලබල වෙන්නේ. සිහිය නැති වෙන්නත් ඇති. සාලිය පීරිස්ට. හේතුව තමයි කොළඹ මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකාරයෝ කඩා පැනපු සිද්ධිය. කට්ටියගෙම පස්සරත් උනා. ඇයි සාලිය පීරිස් ඉසුරු බාල පටපැන් වෙනම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මොහොත තවත් වර්ණවත් කරන තරමටම තත්ත්වය බරපතල වුණා. ඔවුන් කිව්වා අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් අත්පත් කර ගැනීම අපි කනස්සල්ලට පත්වන්න හේතුවක්. අපි දැන් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. ඊළඟට කිව්වා එම පරිශ්‍රය වහාම බලධාරීන්ට ලබා දෙන්න අග්‍රාමාත්‍ය කාර්යාලය. රට අරාජික කරන අවනීතිය සහ විවස්ථා විරෝධී කටයුතු වලට සහාය ලබා දෙන්නේ නැහැ. රජයේ කාර්යාල අල්ලගෙන විනාශ කිරීම, හානි කිරීම සාමකාමී විරෝධතා දැක්වීමක් නෙවෙයි. රටවැසියන්ට විරෝධතා කරුවන්ට සංසුන්ව ඉන්නලු. රටවැසියන්ට විරෝධතා කරුවන්ට සංසුන්ව ඉන්නලු. සාමකාමී බලහුවමාරුවකට ඉඩ දෙන්නලු. ඔන්න කතාව. අනුර කුමාර දිසානායකගේ වෙනුවට සාමකාමී බලහුවමාරුවකට ඉඩ දෙන්නලු. අනුර කුමාර දිසානායක ඉන්නේ දැන් දෙකොන පූට්ටු වෙලා. ඒ ගැනත් අපි කතා කරනවා. ඊනියා යහපාලනේ ගෝඨා පාලනයේ බවට පත් කරලා ගෝඨා බැසිල් රනිල් ඊළඟට දැන් අරගල කැලෑ නීතිය විවස්ථා කුමන්ත්‍රණය එක දිගටම ක්‍රියාත්මකයි. විධායක ජනාධිපති ධුරයට කැලලා රාජ්‍යයට කෙලින කළු කුමන්ත්‍රණය. සාලිය පීරිස් ජවිපේ මාලිමා ලාල් විජේනායක හරිනි අමරසූරිය රනිල් කල්ලියේ ඊනියා යහපාලන තරවුකාරයෙක්. අපි එක දිගට මේ ගැන කතා කරනවා. චාපෝන් ජියෝපොලිටික්ස් ගෝඨා ගෝහෝ වැඩසටහන් මාලාව බලන්න. අනුර කුමාර සෙල්ලෙන්ස්කී දිසානායක දැන් ඉන්නේ අර කියපු විදිහටම දෙකොන පූට්ටු වෙලා. මෑන් දැන් කතා කරන්නේ මෙන්න මෙහෙම. අර මොකෝ කොල්ලට හිතා ගන්න බෑ දැන් මොකද්ද කරන්න ඕන කියලා. වසන්ත සමරසිංහට ගාලු මෝදොරදී ගුටි කන්න වෙන්නේ ඔය පසුබිම තුල තමයි. කල්පනා කරලා බලන්න. ජවිපේ නිෂ්ක්‍රීය කරවන්න හදන්නේ. ඇයි? දැන් අනුරගෙන් වැඩක් නැහැ. අනුරගෙන් දැන් මොකක් කරන්නද? එයසේ ඇමරිකානු තානාපතිවරිය ජූලි චුන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. ප්‍රචණ්ඩත්වය වාන කියලා නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ප්‍රචණ්ඩත්වය නවත්තපල්ලා කියලා. ඇයි? ඇමරිකාවට ඕනද කුමා ගුණරත්නම් ලව්වා දඩබිමක් නිර්මාණය කරලා කෙලෝ ගන්න. කුමා ගුණරත්නම් ලව්වා පොළව අවුල් කරලා පොළව කොල්ල කන්න තමයි ඕන. අනුරට වඩා මේ වැඩේට යොදව ගන්න පුළුවන් හොඳම කොල්ල තමයි කුමා ගුණරත්න. රවුල කැපුවාම මතකනේ ඕමල්පේ සෝබිත හිමි. මතක කරන්න එපා. ඒ කියන්නේ යලි පාට්ටලි චම්පික රණවක පාට්ටලිගේ කිහිල්ලේ තමයි ඕමල්පේ සෝබිත හිමිගේ කිහිල්ලේ වගේම MCC ඉඩම් කොල්ලේ ජාතික භෞතික සලස්ම රෝල් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රය ගහගෙන ඉන්නේ. අර කොල්ලේ කපපු අහිංසක වේදනාකාරී කනගාටුදායක සිද්ධිය නොතිබුණා නම් සහ තවත් හේතු නොතිබුණා නම් වැඩේට තෝරගන්නේ පාට්ටලීම තමයි තරවුකාරයෝ. මෑන් තමයි වැඩේ හරියටම දන්නේ. මොන වැඩේද? විරුතරු වැඩේ. හැබැයි සජිත් ප්‍රේමදාසත් නරකම නෑ නාවල කියලා දත් මද්දල ගත්තහම. අනුර හරියන්නේ නෑ. හරියන මෑන් කවුද? රනිල් වික්‍රමසිංහ. යුග කිහිපයක් තිස්සේ නොදැවි ක්‍රීඩා කරන එකම ක්‍රීඩකයා රනිල් වික්‍රමසිංහ. ගෝඨා රනිල් මේ සෙට් එක හක්කෙදිලා සෙමාරිනවා. යලි
අරගලය කියන යෙදුම પરම්පරා ගණනාවකට හිසෝසවන්න බැරි වෙන්නම දිය කරලා දැම්මා. ඊළඟ තරුණ પરම්පරාවන් අරගලය කියනකොටම පයින් ගහන මට්ටමක් ඇති වෙනවා කියන එකට. අනිවාර්යයෙන්ම දෙමව්පියෝ කෙල ගහනවා මූණට කියන එකයි. ඒ තරමටම අරගලය කොචොක් කරලා දැම්මා, ජෝක් කරලා දැම්මා. සමාජ මාධ්‍ය තුල බලන්න අරගලයේ නාමයෙන් කියන කුණුහරුප. එහාට මෙහාට හුමාරු කරගෙන ප්‍රචණ්ඩකාරී අදහස්. ඔබ හිතනවාද ඉදිරි પરම්පරාවන් ওই தത്വෙට වැටෙන්න කැමති වෙයි කියලා? ඒ කියන්නේ අපේ රට කොල්ල කනකොට චීනු, ඇමරිකානු, ඉන්දියානු එකෙක් නැගිටින්න බැරි වෙන තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තරමටම රටේ දේශපාලන රසායනිකය වෙනස් කරලා තියෙනවා. දැන් අරගලය කියනකොටම ඇඟ සලිත වන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අරගලය කියන්නේ එහෙම එකක්ද? ස්ට්‍රගල් කියන්නේ එහෙම එකක්ද? නිදහස් සංවාද වැඩබිම නොනවතින අරගලයක් කියලා අපි 2000 දී කියන්නේ. එතකොට කවුරුවත් ඇතිගත්තේ නැහැ. දැන් අරගලය කියපු ගමන් ඇඳිවත ගැලවෙන තත්ත්වයක්. ඇඳිවතේ මුත්‍රා යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. බයක්, භීෂණයක්, ත්‍රස්තවාදයක්. මේ අර මැප් එකේම කෑල්ලක් තමයි. සිදුවන්නේ කුමක්ද? අපි හරියටම දන්නේ නැහැ. දැන් පවතින තත්ත්වයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්ලස් වැඩ බලන ජනාධිපතිවරයා. ඔහු අතේ තමයි රාජ්‍ය දැන් තියෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා කතානායකවරයාට ජනාධිපති ධුරය දැන් වැඩ බාර ගන්න අවශ්‍ය නැහැ. අග්‍රාමාත්‍යවරයා වැඩ බාර අරගෙන තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගන්නවද? එහෙම නැත්නම් මේ අග්‍රාමාත්‍ය ධුරේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ ඉන්නවද? ඒ සියල්ල තීරණය කරන්නේ අපි නෙවෙයි. ඇමරිකාව, ඉන්දියාව, මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් මඟ පෙන්වීම. ඒ අනුව රනිල් වික්‍රමසිංහ හරහා ශ්‍රී ලංකේ රාජ්‍යයේ අවසාන ඇණය ගලවන්න පුළුවන් වුණොත් ඒ සඳහා උත්සාහ කරනවා. එහෙම නොවුනොත් කුමා ගුණරත්නම්ලා පාවිච්චි කරලා දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය කරලා ඇක්සස් සෝෆා MCC පාරදිගේ ඇමරිකානු හමුදා, ඉන්දියානු හමුදා ගොඩබස්සවන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සාම්සාධක හමුදාවක් ගොඩබස්සවන්න පුළුවන්. ඒ හරහා දැන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ ආරක්ෂක කවුන්සිලයක් හදලා තියෙන්නේ. දේශපාලන බලාධිකාරීන් පිට වෙනම ඒකකයක් හදලා තියෙන්නේ. nothing ඇමරිකාවට සම්බන්ධ වෙන එක, ඇමරිකානු හමුදාවට මේ හමුදාව සමග සම්බන්ධ වෙන එක. අවශ්‍ය පසුබිම රනිල් හදලා තියෙන්නේ. ඒ අනුව චීනුත් කැමති වෙන ඇමරිකානු, ඉන්දියානු පාලනය කරන වෙනම මිලිටරි ඒකකයක් මේ රට තුල හදලා ඉඩම් ටික කොල්ල කන සැලසුම් කරන්න පුළුවන්. දැනට පේන්නේ එපමණයි. රනිල් ගොඩින් කුමා ගුණරත්නම්ලා පාවිච්චි කරලා මඩි. මේ මැද්දෙන් වෙන දෙයක් තවම පේන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ කරන්න ඕන පවතින තත්වයන් තුල ව්‍යවස්ථාමය වෙනස්කම් පැත්තකට දාලා, ව්‍යුහාත්මක වෙනස්කම් පැත්තකට දාලා තත්ත්වය යහපත් අතට හරවගෙන නිශ්චිත මැතිවරණ වලට ගිහිල්ලා ජනාධිපතිවරයෙක් තෝරගෙන ඊළඟ ආණ්ඩුවක් හදලා නිශ්චිත කාලයේදී රට ගොඩනගන්න. 78 ව්‍යවස්ථාවට අත තියන්න එපා කියලා අපි කහඩින් කියනවා. වැඩේ කියන්නේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ හෙවත් ත්‍රස්තවාදී හිමිනම ඊයේ කියනවා අරගල කරුවන්ට සංසුන් වෙන්නලු. අපි අරගල බිමේ වගකීම ගන්න නැහැ කියලා උන්වහන්සේ කියලා තියෙනවා. අපි අරගල බිමේ කොටස්කරුවෝ නෙවෙයිලු. අපි ජාතික අරගලේ ජාතික කොටසක්ලු. ලබ්බ තමයි අපේ නෝන හාමුදුරුවනේ. ඒ මදිවට ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ රවට්ටලා ගොනාට අන්දලා පිස්සු වට්ටපු මහානායක හාමුදුරුවරු ත්‍රිනිකායික විශේෂ නිවේදනයක් නිකුත් කරලා කියනවා කාදිනල් තුමාට සමාන්තරව රට සංසුන් කරවන්නලු. ව්‍යවස්ථාපිත පාරදි කියන්නලු. නීති ආධිපත්‍ය පිහිටුවන්නලු. ලබ්බ තමයි අපේ නොවන ත්‍රිනිකායික මහා නායක හිමිවරුනි. තරහ වෙන්න එපා. මෙහෙම කිව්වට කවුරුත් උරණ වෙන්න එපා. සිංහල බෞද්ධ රාජ්‍යයට කෙලිනවා කියලා මංගල සමරවීර කියලා සිංහල බෞද්ධයින් කුපිත කෙරෙව්වා. මතකනේ? ඒ වෙනම ආර්ට් එකක්. ඕමල්පේ සෝබිත හාමුදුරු කෙලින්ම ඇවිල්ලා ඒක සිවුරත් ඇඳගෙන බෞද්ධ වේශයෙන් සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි. ගෝඨා ගියා. රනිල් යන්නේ නැහැ. රනිල්
ගෝටත් එක්ක එකතු වෙලා ඊළඟ ගේම ප්ලේ කරන හැටි අපි අවදීන් බලාගෙන ඉන්නවා. උඹලා අරගලයේ කියලා ජංගි අරගලයේ ගොදුරු බවට පත් වෙන්න එපා කියලා යෝජනා කරනවා. මේ මොහොත ඉතාම දුෂ්කර මොහොතක්. ඇඟේ හයියෙන් නෙවෙයි දැනුමට පදනම්ම බුද්ධියෙන් සියලු තතු විමසමින් රට වෙනුවෙන් හිට ගන්න ඔබට යෝජනා කරනවා. යෝජනා කිරීම යලි සංවාදයක්. හරිද?